Okay guys, ඉතින් මේ වීඩියෝ එකේ මම කතා කරන්න හිතන් ඉන්නේ කොහොමද අපේම කියලා වෙබ් ටෙම්ප්ලේට් එකක් ඩිසයින් කරගන්න කියලා. ඒ කියන්නේ HTML, JavaScript, CSS වලින් කොහොමද අපේම කියලා වෙබ්සයිට් එකක් ඩිසයින් කරගන්න කියලා. මොකද මම කලින් වීඩියෝ වල කිව්වා C programming විතරක් නෙමෙයි මම මේ එපිසෝඩ් වල කරන්න හිතන් ඉන්නේ. වෙන වෙන languages උත් කරන්න හිතන් ඉන්නවා. වෙබ් ඩිසයිනින් ගැනත් එක එක කෝඩින්ග්ස් කරන විදිය පොඩි අයිඩියා එකක් ඔයගොල්ලන්ට දෙන්න හිතන් ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ට මුලින්ම කියන්න ඕන ඔයගොල්ලෝ වෙබ් ඩිසයිනින් කරන්න ආසාවක් තියෙන කෙනෙක් නම් මම ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරනවා නෝට්පෑඩ් එක පාවිච්චි කරන්න කියලා. මොකද මම මේකේ සබ්ලයිම් ටෙක්ස්ට් එක යූස් කරන්නේ කෝඩින් කරන්න ඉක්මනින් කෝඩින් කරගන්න පුළුවන් හින්දා අර සජෙස්ටන්ස් දෙන හින්දා ඒක ඔයගොල්ලන්ට යූස් කරන්න එපා කියන්නේ කෝඩින්ස් ඔයගොල්ලන්ට මතක හිටින්න මුලින් ඉඳලම පටන් ගන්න ඕන හින්දා ඔයගොල්ලන්ට කෝඩින්ස් මතක හිටියට පස්සේ ප්‍රශ්නයක් නැහැ ඔයගොල්ලන්ට සබ්ලයිම් ටෙක්ස්ට් වගේ නෝට්පෑඩ් එක නැතුව එක්කෝ නෝට්පෑඩ් ප්ලස් ප්ලස් වගේ ටූල් එකක් යූස් කරන්න පුළුවන්. ඒ වගේම මගේ HTML ටියුටෝරියල් සීරීස් එක මේ වෙනකොට කම්ප්ලීට් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ගන්න ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මේ වීඩියෝ එකේ. තව කිව්වොත් ඔයගොල්ලෝ දැන් ගොඩක් ආසාවක් ඇති තමුන්ගේම කියලා වෙබ් ටෙම්ප්ලේට් එකක් ඩිසයින් කරලා ඉන්ටර්නෙට් එකට දාන්න. ඉතින් සමහරුන්ට මුදල් ප්‍රශ්න තියෙනවා වෙබ් එකක් පොස්ට් කරන්න, ඒවට සල්ලි ගෙවන්න ඕන මාසෙන් මාසෙට. ඒ වගේ ඉතින් මුදල් අපහසුතාව තියෙන අයටත් ඉතින් වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්න බැයි නම් මුදල් කොහොම හරි විදිහක් තියෙනවනේ. ඒගොල්ලෝ ඉතින් බ්ලොගර් තමයි හුඟක් වෙලාවට යූස් කරන්නේ. ඉතින් ඒ අයටත් මම පොඩි අයිඩියා එකක් දෙන්නම් කොහොමද බ්ලොග් එකේ තියෙන ටෙම්ප්ලේට් එක සම්පූර්ණයෙන් අයින් කරන්න කියලා. ඒ කියන්නේ බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එකක් තියෙනවා. ඒක අපිට වැඩි එහෙම කරන්න බෑ. ටෙම්ප්ලේට් එක එඩිට් කරන්න පුළුවන්. ටෙම්ප්ලේට් එක එඩිට් කරන්නත් ඒකේ තියෙන සින්ටැක්ස් අපි හරියට දැනගන්න ඕන. මොකද බ්ලොග් එකෙන් දීලා තියෙන වෙනම නීති රීති සෙට් එකක්. ඒ නීති රීති වලට අනුව තමයි ටෙම්ප්ලේට් එක එඩිට් කරන්න ඕනේ. ඉතින් මේ ටෙම්ප්ලේට් එක සම්පූර්ණයෙන් අයින් කරලා කොහොමද අපේම කියලා ටෙම්ප්ලේට් එකක් අපිම ඩිසයින් කරන කෝඩින් එකක් ඒක ඇතුළට දාන්නේ කියලා අපි බලමු. ඒකත් මම කියලා දෙන්නම්. හරි. මම ඔයගොල්ලන්ට මුලින්ම පෙන්නන්නම් බ්ලොගර් එකට ගිහිල්ලා මේකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් බ්ලොග් එකක් හදලා මෙතන මම ටයිටල් එක දෙනවා නිකන් sample කියලා. ඊට පස්සේ නමකුත් දෙනවා sample 1 2 3 4 abc. හරි. බ්ලොග් එකක් හදමු. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕන මේකේ තීම් කියන එකට යන්න. තීම් කියන එකට ගිහිල්ලා මේක දැන් ඔයගොල්ලන්ට පේනවා මේ මොඩර්න් ටෙම්ප්ලේට් එකක් වෙట్లా තියෙන. මේ ටෙම්ප්ලේට් එකේ තියෙද්දි මේක පල්ලයට ගියාම මෙතන මේකේ ක්ලාසික් ටෙම්ප්ලේට් එකටම රිවර්ට් කරන්න අපිට දෙන්නේ නැහැ. ඒකින්ද ටිකක් පරණ ටෙම්ප්ලේට් එකක්. මෙන්න මේ වගේ ටෙම්ප්ලේට් එකක් ඇප්ලයි කරන්න. ඒක ඇප්ලයි කරාම ඔයගොල්ලන්ට පේනවා මෙතන නේද? මෙන්න මේ ටෙම්ප්ලේට් එක ඇප්ලයි කරන්නකො සිම්පල් බ්ලොග් කියන එක. රිෆ්‍රෙෂ් කරමු. හරි. මේක මෙතන දැන් settings එක ඉස්සර පල්ලෙහා තිබ්බේ දැන් මෙතන උඩ තියෙන්නේ මෙතන ඒ theme එකට මාරු කරලා මෙතන තියෙනවා switch to first generation classic theme කියලා. ඒක දෙන්න ඊට කලින් මේ mobile settings කියන එකට යන්න. mobile settings ගිහලා මේක mobile කියන desktop එකටම දෙන්න. එතකොට desktop එකට දුන්නාම අපේ theme එක desktop එකේ වෙනම එකකුයි mobile එකේ වෙනම එකකුයි පෙන්වන්නේ නැහැ. එතකොට අපි code කරන එක mobile එකට desktop එකකම පෙන්වනවා. එතකොට ඊට පස්සේ desktop දාලා save දෙන්න දීලා switch to first generation classic theme දෙන්න backup without backup. ඊට පස්සේ classic template එක මෙහෙම තියෙනවා. මේක මෙතනින් settings වලින් change navigation bar එක මේක off දෙන්න. off වැටලා තමයි තියෙන්නේ. ඒනට ඒක off නෙමෙයි තියෙන්නේ. ඒක off දීලා save දෙන්න. ඊට පස්සේ edit html යන්න. ගිහිල්ලා දැන් ඔයගොල්ලන්ට පේනවා මේක view block දුන්නාම මේ විදිහට ටෙම්ප්ලේට් එකක් තමයි තියෙන්නේ. මේ ටෙම්ප්ලේට් එක අර කලින් modern template අපිට හිතුණු විදිහට edit කරන්න බෑ. ඒකේ තියෙනවා වෙනම ස්ට්‍රක්චර් එකක්. ඒකේ නීති රීති වලට අනුව තමයි edit කරන්න ඕන. ඒක save කරන්න දෙන්නේ. ඒවා අපි මේ නීති රීති
බ්‍රේක් කරොත් ඉතින් මේක edit html යන්න ගිහිල්ලා මේ classic theme එකට මාරු කරලා මේ code එක සම්පූර්ණයෙන් delete කරලා save කරා කිසි ප්‍රශ්නයක් නැහැ save වෙනවා. ඊට පස්සේ මේක refresh කරලා බැලුවොත් ඔයගලන්ට පේනවා අර text එක විතරයි මේකේ source code එක බැලුවත් අර text එක විතරමයි තියෙන්නේ. වෙන කිසි දෙයක් නැහැ. ඉතින් ඒ විදිහට template එක classic වලට දාගත්තට පස්සේ අපේම template එක කිසි ප්‍රශ්නයක් නැහැ. කැමති විදිහට design කරගන්න පුළුවන්. ඔයගලන්ට blog එකක website එකක් සම්පූර්ණයෙන්ම host කරන්න වගේ වුණා මේ වැඩත් පුළුවන්. මොකද සමහරු කරනවා අර host එකට වෙනම ගාණක් ගෙවන්න ඕන හින්දා domain එක විතරක් කරන් මේ blog එකක් මාර්ගෙන් ඒකට host කරනවා. එතකොට domain එකට විතරයි සල්ලි ගෙවන්න ඕන. ඉතින් ඒ විදිහට කරන අයත් ඉන්නවා. ඒ අයට පුළුවන් මේ විදිහට theme එක classic දාලා තමුන්ගේම template එකක් මේකට දාගන්න. තමුන්ම design කරන HTML code එක. හරි ඔයගලන්ට මම මගේ project එකක් පෙන්නන්නම් blog එකෙන් මම කරලා තියෙන google.com එකට ගිහිල්ලා දේශාන් blog කියලා search කරොත් ඔයගලන්ට මේ පේනවා පළවෙනියෙන් එන link එක මේකට ගිහින් බලන්න මේ තියෙන මගේ personal blog එක මේකේ තමයි මගේ අනිත් project වලටත් අනිත් blog project වලටත් links ඔක්කොම ටික තියෙන්නේ. ඉතින් මේක සම්පූර්ණයෙන් මම coding එක type කරලා Sublime text එකේම type කරලා theme එක අර මම කියපු විදිහට දාපු website එකක් විදිහට පේනවා ඔයගලන්ට. දැන් theme එකක් නැහැ නේ මෙතන blog එකේ theme එක නැහැ. සම්පූර්ණයෙන්ම මම code කරලා තියෙන්නේ. මේ විදිහට අපිට කැමති template එකක් මේකට දාගන්න පුළුවන් අර විදිහට blog එකේ settings හදුවට පස්සේ. ඉතින් මම පෙන්නන්න දැන් මේ තියෙන website එක මේ තියෙන්නේ තව එකක්. මේක අර Bright Spot network එකේ මම හදපු තව site එකක්. මේකෙත් අර විදිහටම මගේම template එකක් මම දාලා තියෙන්නේ. එතකොට මේ තියෙන projects එතකොට මේ තියෙන ඒවා මේ ඔක්කොම blog එක මම template එක අයින් කරලා මේ xpanel කියන එක මේවත් සම්පූර්ණයෙන්ම HTML CSS JavaScript වලින් template එක තනියෙන් design කරපුවා. ඉතින් අර ඔයගොල්ලෝ දැන් දන්නවා Dreamweaver වගේ software තියෙනවා. ඒවට අර what you see is what you get කියන්නේ ඒ software තියෙනවා. ඒ වලින් code කරනවට වැඩිය මම දකිනවා මගේ පෞද්ගලික මතකය මේ notepad වගේ එක්කෝ Sublime text වගේ සම්පූර්ණයෙන්ම අපි code කරනකොට ඒකේ ලොකු correction එකක් කරන්න පුළුවන්. කියන්නේ අපිට ගොඩක් වැරදි අවම කරගන්න පුළුවන්. මොකද අරක auto generate වෙන text එකක් හින්දා මොකද coding එක auto generate වෙන හින්දා අපිට interface එක මොකද Dreamweaver වගේ software වල interface එක අපි design කරන්න ඕනේ. ඒතකොට coding එකේ තියෙන සමහර issues අපි edit කරන්න ගියාම එක එක ප්‍රශ්න එනවා. ඊට වැඩිය හොඳම දේ තමයි coding එක. දැන් ඔයගොල්ලෝ web design වලට ආස කෙනෙක් නම් මොකද design කෙනෙක්ට නම් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ එයා job එකක් විදිහට නම් මොකක් හරි කරන්නේ. ඒක Dreamweaver වගේ software පාවිච්චි කරලා ප්‍රශ්නයක් නැහැ. coding පැත්ත දැනුම තියෙනවා නම් තමුන් coding වලට ආස කෙනෙක් නම් හොඳම දේ තමයි මේ වගේ Sublime text එක්ක notepad වගේ software එකකින් මේ code කරලා බලන එක මතක හිටින්නත් එක්ක codings. ඉතින් මේ දින site එකත් ඒ වගේ එකක්. එතකොට හරි. ඒ ටික තමයි ඔයගොල්ලන්ට මේ project බලන්න පුළුවන් ගිහිල්ලා මේකේ mobile site එක මම වෙනවත් ලියලා තියෙනවා theme එක වෙනස් වෙන විදියට. ඒක මම වෙන විදියට කොහොමද කියලා කියන්නම් වෙනම වීඩියෝ එක නැත්නම් වීඩියෝ එක අනවශ්‍ය විදියට දික් වෙනවා. ඔයගොල්ලන්ට මෙතනින් වුණත් මගේ ටියුටෝරියල්ස් ගන්න පුළුවන් HTML CSS වලට එහෙම ටියුටෝරියල්ස් තියෙනවා සිංහලෙන්ම. ඒ වර්ගනේ කියවලා බලන්න. ඒ ටියුටෝරියල් උනත් මම අනවශ්‍ය විදියට දික් කරලා නැහැ. උපරිම මම කෙටියෙන් කියලා දීලා තියෙන්නේ මොකද ඔයගොල්ලෝ වෙබ් ඩිසයිනින් නෙමෙයි මොන ලැන්ග්වේජ් එක පටන් ගත්තත් අනවශ්‍ය විදියට බේසික්ස් එක උනත් කවර් කරන්න හදන්න එපා. ඔයගොල්ලෝ ඉගෙන ගන්න පොඩ්ඩ උනත් ඒකෙන් උපරිම කෝඩින් එකක් කරලා මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් වෙබ්සයිට් එකක් ඩෙවලොප් කරන්න බලන්න. ඒ විදියට පටන් ගත්තාම තමයි මම හිතන්නේ ලොකු සාර්ථකත්වයකට එන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ ඉගෙන ගන්න ටිකෙන් සමහර වෙලාවට ඔයගොල්ලෝ මුලින්ම දන්නේ ටයිටල් එකක් දාන්න, පැරග්‍රාෆ් එකක් දාන්න, ලිස්ට් එකක් දාන්න විතරයි වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉමේජ් එකක් දාන්න විදිය ඉගෙන ගන්න. ඊට පස්සේ ඒකෙන් ආයෙ වෙබ්සයිට් එකක් හදන්න try කරන්න. ඒ විදියට කෝඩින් සමහර විට දැන් ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක වේරියබල් එකක් ඩිෆයින් කරන්න ඒකේ තියෙන නීති සම්පූර්ණයෙන් දන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් වේරියබල් එකක් ඔයගොල්ලන් ඩිෆයින් කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට කෝඩින් කරද්දි වැරදි අහු වෙනකොට ඔයගොල්ලන්ට ටික ටික ඒක ප්‍රැක්ටිස් වෙනවා කොහොමද මේ වේරියබල්ස් වල තියෙන නීති රීති මොනවද මේවා ඩිෆයින් කරද්දි ඒ විදිහට ඉගෙන ගන්න. එහෙම නැතුව ටියුටෝරියල් එකේ තියෙන සම්පූර්ණ දැනුමම එකපාර ගන්න හදන්න එපා. ඒක අනවශ්‍ය දෙයක්. මොකද ප්‍රැක්ටිස් එකේ ගියාම තමයි ප්‍රෝග්‍රෑමින් එහෙම හුඟක් පුළුවන්. හරි.
මම එහෙනම් ටෙම්ප්ලේට් එකක් මේකේ දැන් මගේම අයිඩියා එකක් මම ටෙම්ප්ලේට් එකක් ඩිසයින් කරන්න අදහසක් නැහැ. මොකද හේතුව සාමාන්‍යයෙන් ටෙම්ප්ලේට් එකක් ඩිසයින් කරනකොට වෙලාවක් යනවා ගොඩක්. ඒ කියන්නේ ටෙම්ප්ලේට් එක භාගයක් ඩිසයින් කරනවා ආයේ හරි නෑ වගේ ඊට පස්සේ කපනවා. ඒ කියන්නේ කෝඩ් එක ඩිලීට් කරනවා ආයේ මුලින්දන් කරනවා. සමහරවිට මොකක් හරි මෙනු එකක් දාලා මේ මෙනු එක අප්සෙට් වගේ එකයි ඩිලීට් කරනවා. ඒ වගේ දවසක් විතර යනවා කෝඩ් කරලා ඉවර වෙන්න. ඉතින් හොඳම දේ තමයි ඕගොල්ලන්ට ඕනනම් ප්‍රැක්ටිස් වෙන්නත් පුළුවන්. Google Images වලට ගිහිල්ලා සර්ච් කරන්න web templates කියලා. web templates. එතකොට එනවා එක එක images, ඒ කියන්නේ web template වල මේ වගේ ඩිසයින් එකක් ඔයගොල්ලෝ තනියෙන් මේ image එක දිහා බලාගෙන කෝඩ් කරන්න try කරන්න. ඒක තමයි හොඳම ක්‍රමය ප්‍රැක්ටිස් වෙන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට අයිඩියා එකක් නැති වෙන්න පුළුවන් කෝඩින් දැනුම කොච්චර තිබ්බත් web template එකකදී කොහොමද ඒකේ අයිඩියා එකක් ගන්න, මේක ඩිසයින් කරන්න ඕන කොහොමද, buttons colors ගලපන්නේ කොහොමද, ඒ ගැන ලොකු අයිඩියා එකක් නැත්නම් හොඳම දේ මේ වගේ ටෙම්ප්ලේට් එක ඉමේජ් එක ෆලෝ කරලා මේක බලාගෙන කෝඩ් කරන්න try කරන එක. මොකද දැන් හුඟක් දෙනෙක් අද කාලේ කරන්නේ මේ ටෙම්ප්ලේට් එකක් ඩවුන්ලෝඩ් කරලා තමන්ගේ බ්ලොග් එකට හරි වෙබ්සයිට් එකට හරි දාගන්න එකනේ. ඉතින් එතන ප්‍රශ්න ගොඩක් එනවා. සමහරවිට කෝඩින් එක එඩිට් කරන්න අමාරුයි. ඒකේ එරර්ස් ගොඩක් එනවා. ඒක හොයා ගන්න අමාරුයි. මොකද අපි නෙමෙයි කෝඩ් කරලා තියෙන්නේ. ඒ වගේ ප්‍රශ්න එනවා. ඉතින් වෙබ් ඩිසයින් වලට ආස කෙනෙක් නම් මම කියනවා ඔයගොල්ලෝ මේක try කරලා බලන්න. මේ වගේ ටෙම්ප්ලේට් එකක් අරගෙන කෝඩ් කරන්න බලන්න. ඔයගොල්ලෝ දන්න දනුයි. හරි. ඉතින් මම මේකෙන් ටෙම්ප්ලේට් එකක් මම තෝරාගෙන ඒක තමයි කෝඩ් කරලා පෙන්වන්න යන්නේ. අපි බලමු. හරි, මේ ටෙම්ප්ලේට් එක මොනවත් අවුලක් නැහැ. අපි මේක ගමු. මේක තමයි ටෙම්ප්ලේට් එක මම ඩිසයින් කරන්න යන. හරි, මම මුලින්ම මේක මම WAMP server එකෙන් කරනවා. මට ලේසි හින්දා, මොකද host කරන්න ලේසි files. මම projects folder එකේ sample web කියලා folder එකක් හදා ගන්නවා. ඒක ඇතුලේ තමයි මම text file එක HTML file එක index.html කියලා file එක හදාගන්නේ. ඊට පස්සේ WAMP server එක on කරනවා. මෙහෙම WAMP server එක ඕනෙත් නැහැ. ඔයගලන්ට පුළුවන් ලේසියෙන්ම නිකම්ම HTML file එක හදලා web browser on කරන්න. එහෙම අවුලක් නැහැ. ඊට මම මේක මේ විදිහට කරන්නේ මට ලේසි වෙන හින්දා sorry. හරි, දැන් මම ඉන්නේ අර index file එකේ sublime text එක on කරලා මේක save කරාම මේ විදිහට file එකේ අර විදිහට text එක එනවා. ඔයගොල්ලෝ මේක WAMP server එකට දාගන්න ඕනෙත් නැහැ. නිකම්ම HTML file එක තියාගත්තොත් ප්‍රශ්නයක් නැහැ. මට අර ලේසි හින්දා මම එහෙම කරන්නේ. ඔයගොල්ලොත් WAMP server එක දාගන්නවා නම් හොඳයි. ඉතින් මම වෙනම CSS file එකකුත් තියාගන්නවා. ඒක ලේසි වෙනවා. එතකොට styles.css කියලා මේ ෆයිල් එක මම අරකට attach කරනවා. මම පටන් ගන්නම් HTML කෝඩ් කරන්න. HTML zoom කරනවා. head part එක, ඒක ඇතුලේ title එක, my web title මොකක් හරි අපි දෙමුකෝ. my web title කියලා තියමුකෝ. ඊට පස්සේ body එක ගමු. මෙන්න මෙහෙම. ඔයගොල්ලෝ මෙතන කෝඩ් කරද්දි මේ ඔයගොල්ලෝ දන්නවා link කියන එකෙන් තමයි link කරන්නේ අපේ CSS file එක මේ web එකට. මෙහෙම file එකක් link කරනකොට head එක ඇතුළෙම කරන්න. මොකද head එක load වෙන්න head එක load වෙලා තමයි body එක load වෙන්නේ. මොකද ඔයගොල්ලෝ දන්නවා මේ body එක ඇතුළේ තියෙන ටික තමයි මේ ඉන්ටර්ෆේස් එකේ මේ වෙබ් view එකේ පේන්නේ. ඉතින් අර අපි මේ ලින්ක් කරන එක වෙන තැනක් කරොත්, එහෙම නැත්නම් CSS කෝඩ් මෙතන නැතුව body එක පල්ලෙන් හරි body එක ඇතුලේ හරි කරොත් අර වෙබ් එක භාගයට ලෝඩ් වෙ විදිහදී CSS නැතුව ටෙක්ස්ට් එක පෙන්වන්න ගන්නවා. එතකොට වෙබ් එකක් හැතයි. ඒක අර CSS එක්කම එකපාරම අපිට එන්නේ නැහැ. CSS නැතුව පෙන්වලා ටික වෙලාවක් ගිහලා CSS ලෝඩ් වුණාට පස්සේ තමයි සම්පූර්ණ වෙබ්සයිට් එකේ හරි පෙනුම එන්න ගන්න. ඉතින් ඒක යූසර්ට උනත් uncomfortable. හොඳම දේ තමයි CSS ෆයිල්, JavaScript ෆයිල් උඩරිම head එක ඇතුලේ attach කරන එක. කෝඩින් කරනවා නම්
මේක දැන් ෆයිල් එක ඇටච් කරලා නැති එහෙම તો කෝඩින්ග්ස් තියෙනවා නම් ස්ටයිල් ටැග් එක ස්ක්‍රිප්ට් ටැග් එක ඒවත් හෙඩ් එක ඇතුළෙම දෙන්න. හරි. මම මොකද දැන් කරන්නේ මේ තීම් එක බලාගත්තොත් මේක මම වෙබ් බ්‍රවුසර් එකෙන් ඔන් කරගන්න අලුත් ටැබ් එකකින්. හරි. මේක කෝඩ් කරද්දී ඔයගලන්ට පේනවා දැන් මෙතන මට පේන දේ තමයි මෙතන දැන් මේ බොක්ස් එකක් තියෙනවා මෙන්න මේ විදියට. මේ බොක්ස් එක තමයි මම මුලින්ම ගන්න යන්නේ. ඒක මම දැන් div tag කියන්නේ division tag තමයි මේකේ වැඩිපුරම css වලට පාවිච්චි වෙන්නේ. මොකද කියනවනම් css වල හුඟක් properties හරියටම වැඩ කරනවා ඔක්කොම supportive මේ div tag එකට. මොකද font වගේ tag එකක් ගත්තොත් ඒකේ අපි size එක height එක හදන්න ගියොත් ඒවා හරියට වැඩ වෙන්නේ නැහැ. මොකද ඒකේ default css settings වෙනස්. හොඳම දේ තමයි div tag එක title එකක් දාන්න උනත් paragraph එකක් දාන්න උනත් div tag එකේ style css වෙනස් කරලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවා අපිට කැමති විදිහට හදන්න පුළුවන්. මම මේකේ class එක ලියනවා box කියලා. ඊට පස්සේ අර css file එකත් on කර ගන්නවා. හරි. css file එක on කරලා මේකේ dot box මොකද class එකක් හින්දා dot වලින් යන්නේ dot box මේකේ height එක දෙනවා 300 pixel විතර. දීලා මේක මට කලර් එක බලා ගන්න බෑ. මම මේක ඕපන් කර ගන්නවා paint එකෙන් ඕපන් කරගෙන මේකේ කලර් එක ගන්නවා. මෙහෙම. මේකේ අර මම images මේ design එච්චර හිතන්නේ නැහැ ඉගෙන කලර් එක ගන්නවා RGB colors තියෙන 1256 101 කියලා. background RGB 1256 101 101 නේ තියෙන්නේ 101 හරි සේව් කරනවා සේව් කරලා මේකත් සේව් කරලා රිෆ්‍රෙෂ් කරලා බලනවා හරි මේ විදියට ඒ කලර් එක එනවා දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ මාජින් එකක් ඉල්ලලා තියෙනවා මේක තියෙන්නේ දැන් සාමාන්‍ය CSS පාවිච්චි කරන්නේ නැතුව වෙබ්සයිට් එකක් ලිව්වොත් මේ ප්‍රශ්නේ එනවා ඒ කියන්නේ ටෙක්ස්ට් එකක් වගේ අපි ඒක ඇතුලේ දුන්නොත් ඒක තියෙනවනේ පොඩි ස්පේස් එකක් තියෙනවා නැත්නම් වෙබ් එකේ අයිනට මේ ටෙක්ස්ට් එක යන හින්දා මේ ඩිෆෝල්ට් මාජින් එකක් ඉල්ලලා තියෙන HTML වල අපි ඒක අයින් කරන්න පුළුවන් අපිට ඒක අයින් කර හැකි body tag එක අරගෙන body කියලා එතන dot එකක් තියන්නේ මොකද class එකක් නෙමෙයි ඒක tag එකේ name එක class එකකට තමයි dot එක තියන්නේ id එකකට තමයි hash ලකුණු තියන්නේ මේකේ body එකේ අපි දෙනවා margin 0 pixels කියලා. එතකොට මොකද වෙන්නේ මේ ගානට set වෙනවා. හරි. දැන් මම හිතනවා මෙහෙම දෙයක් මේකේ height එක තියෙන්නේ දැන් මගේ idea එකක් තියෙනවා මේ height එක හැමතිස්සෙම මගේ තියෙන මේ view එකෙන් ඒ කියන්නේ මේ තියෙන web page එකේ view එකෙන් 75ක් වගේ ගන්න 75ක් වගේ ගන්න තමයි මගේ idea එක තියෙන්නේ. ඒ කියන්නේ ඒක වෙනස් වෙන්න ඕනේ. දැන් site එක මෙහෙම මේ අතර මෙහෙම ගත්තොත් නැත්තම් මේක මෙහෙම පොඩි කරොත් එහෙම කරත් මේකෙන් 175 හිටින්න ඕනේ. ඒක කරන්නේ කොහොමද මේකේ height කියන එක 300 pixels නෙමෙයි. එතකොට අපිට දෙන්න පුළුවන් 75යි VH කියලා. ඒ කරන්නේ viewport height කියන එකයි. ඒ කියන්නේ 75න් දැන් මේක 100යි දුන්නොත් viewport height එක 100ටම හිටිනවා. ඔයගලන්ට පේනවා. දැන් මේක මම break tag ටික පල්ලෙහාට දෙන්නම්. break tag එක දාලා save කරාම මෙහෙම දැන් මේ තියෙන වැඩිපුර ගිය එක ඒක හරියටම set වෙලා තියෙන්නේ ගානට. හරි. දැන් මේ තියෙන්නේ break tag ටිකෙන් පල්ලෙහාට ගිය ටික. ඒතර හරියටම window එකට height එක set වෙලා තියෙන්නේ මට ඕන 175ක් හින්දා 75යි VH කියලා දෙනවා. දැන් ඒකේ අනිත් එක virtual width එකත් viewport width එක තියෙනවා VW කියලා. මේකේ 75යි කියලා දෙනවා. එතකොට මොකද වෙන්නේ? ගානට 175කින් උස හැදෙනවා. හරි. ඊට පස්සේ මට පුළුවන් දැන් මේකේ ඔයගලන්ට පේනවා මේ බටන් එක තියෙනවා මේ ටෙක්ස්ට් එක තියෙනවා එතකොට මේ තියෙනවා මෙතන ලෝගෝ එකක් ඒකට වෙනම මම බොක්ස් එකක් වෙන් කර ගන්නවා ඒකට විතරක් ඒක මම මේක ඇතුළෙම දැන් මේ div tag එක ඇතුළෙම div tag එකක් ගන්නවා class කියලා ඒක මම දෙනවා top box කියලා හරි ඒක දීලා ඒකෙත් ක්ලාස් එක අරගෙන ඒකේ height එක හදා ගන්නවා 80ට විතර. දැන් ඒක 80යි කියලා මේකේ සේව් කරාට පේන්නේ නැහැ මොකද කිසිම ස්ටයිල් එකක් නැහැ කලර් එකක් නැහැ. අපි inspect element එකට කියලා බැලුවොත් ඒ tag එක තියෙනවා මෙතන ඔය ඒක select වෙලා පෙන්නනවා 80 ඒක තියෙනවා එතන. හරි.
ඊට පස්සේ කරන්නේ අපි මෙතන logo එකක් දා ගන්න ඕන. logo එකට මම වෙනම div tag එකක් අර top box එක ඇතුළෙම ගන්නවා. ඒකේ class එක දෙනවා logo කියලා. ඒකේ මම දෙනවා Mr D template කියලා. හරි. මෙහෙම දැන් මේ logo එක දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේකට image එකක් වුණත් use කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. කියන්නේ දැන් මෙතන තියෙන්නේ image icon එකක් තියෙනවනේ. එහෙම එකක් වුණත් ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. මම මෙතන images use කරන්නේ නැහැ. මම උපරිම try කරනවා මේක text වලින් විතරක් යන්න. ඒක ඔයගොල්ලන්ට කිව්වොත් හේතුව දැන් අපි අනවශ්‍ය විදිහට images දැම්මහම මම හුඟක් දැකලා තියෙන දෙයක් තමයි වෙබ්සයිට් එක ගියාම ඒක සමහර images තියෙනවා අනවශ්‍ය විදිහට resolution තියෙනවා. ඒ කියන්නේ resolution 5000 6000 වගේ තියෙනවා. එතකොට වෙබ් එක load වෙනකොට එකපාරක් MB 40ක් 50ක් විතර කැපිලා ඉවරයි. එතකොට දැන් userටත් ඒක තේරෙනවා මොකද කොච්චර fast internet තිබ්බත් 4G internet Wi-Fi වගේ තිබ්බත් වෙබ් එකට යනකොට image category load වෙන්නේ. එහෙම වෙනකොට දැනෙනවා මේ වෙබ්සයිට් එකට අනවශ්‍ය විදිහට data යනවා කියලා. ඉතින් එහෙම නොවෙන්න අවශ්‍ය ප්‍රමාණයට image දාන්නත් ඕන. ඒ වගේම image අවම කරන්නත් ඕන. ඒ කියන්නේ මේ icons තියෙනවා. මේ වගේ icon එකක් අපිට SVG වලින් හදා ගන්න පුළුවන්. මම SVG sample එකක් පෙන්නුවා. icons වල මේ තියෙන්නේ SVG. මේ දැන් මේ ෆයිල් එක SVG ෆයිල් එක මේක on කරොත් මේක text එකක් තියෙන්නේ. ඒ කියන්නේ SVG එකෙන් කරන්නේ graphically කියනවා මේ path එකේ ඇඳෙන්න මේක තමයි color එක කියලා. එතකොට මේ ෆයිල් එක web browser එකෙන් on කරලා බලුවොත් icon එකක් තියෙන්නේ. එනකොට මේකේ source එක බලුවොත් text එකක් තියෙනවා. එතකොට මේ වගේ text එකක් කියන්නේ එන පොඩි කිලෝබයිට් ගාණක් කියන්නේ image එකේ වුණාට මේක PNG හරි JPG හරි ගත්තොත් ලොකු කිලෝබයිට් ගාණක් යනවා. එතකොට අර image එක නෙමෙයි SVG හින්දා ඉක්මනට fast load වෙනවත් එක්ක අනික දැන් ඔයගොල්ලෝ web server එකක් පාවිච්චි කරනවා නම් ඔයගොල්ලන්ගේ අර තියෙනවානේ limit එකක් data ඔයගොල්ලන්ට ඒකට charge වෙනවනේ ඒකත් අවම කරගන්න පුළුවන්. ඉතින් images අවම කරලා පුළුවන් තරම් CSS වලින් SVG වලින් යන්න බලන්න. ඉතින් අර CSS වලින් මම කියන්නත් ඕන gradient background වගේ දානවා නම් සමහර images දාලා දෙනවා gradient background. ඒකත් එතකොට අනවශ්‍ය data නේ යන්නේ. මොකද CSS වල gradient දාන්න පුළුවන් coding තියෙනවා. හරි. මේකට මම දැන් මේක type කරලා save කරාම මෙන්න මේ විදිහට text එක එනවා. ඒකට මම දැන් styles දා ගන්නවා. මේකේ line height කියන්නේ text එකේ height එක. ඒකත් 80 pixel කියලාම දෙනවා. එතකොට ගානට logo line height. හරි මේකේ අවුලක් තියනවා වගේ CSS file එක update වෙන්නේ නැද්ද? හරි CSS file එක update වෙන්නේ නැති එකක් තියෙනවා. මොකද දැන් මේකේ cache හිටිනවනේ හැමතිස්සෙම මම මේක save කරන්න මේකේ cache වෙනවා මේ CSS file එකේ. එහෙම අවුලක් තියෙනවා. ඒකින්ද මම කරන්නේ මේක කෝඩ් එක මෙහෙම ලියන්නේ නැහැ. මම PHP කෝඩ් එකක් දෙනවා. ඒක තමයි වාසිය තියෙන්නේ මේ PHP වලින් මේක මම කියන්නේ PHP use කරන්න බෑනේ blog එකකට වගේ මේ template එක දානවා නම් මම ඔයගලන්ට ඒක කරලා පෙන්නන්නම්. PHP එකක් අරගෙන මේ ෆයිල් එකයි PHP කියලා save කරන්න වෙනවා. HTML නෙමෙයි එතකොට. PHP මේ ෆයිල් එක open කරා. මේකේ PHP කෝඩ් එක මම ලියනවා echo file get contents styles.css කියලා මේක මෙතනින් style tag එකක් දෙපැත්තට දෙනවා. එතන මොකද වෙන්නේ අර style file එකේ තියෙන එක right වෙනවා මේක ඇතුළට. දැන් මේකේ source එක බැලුවොත් මෙන්න මේ විදිහට style ටික ඇවිල්ලා තියෙනවා අරක ඇතුළට. ඕගොල්ලන්ට මේක පුළුවන් blog එකට දාන්න. මොකද ඔයගොල්ලන්ට මේ coding එක දාන්න බෑ මෙතන PHP තියෙනවා. මොකද PHP support වෙන්නේ නැහැ නේ blog එකකට. ඉතින් ඒකින්ද අර මම එක අයින් කරලා මේක අර link tag එක අයින් කරලා මේක දැම්මේ. නැත්තම් cache හින්දා මට මේක refresh කරද්දී කරදර වෙන්න වෙනවා වෙබ්සයිට් එක අප්ඩේට් වෙන්නේ නැහැ CSS ෆයිල්ස් ඉක්මනට. JavaScript ෆයිල් උත් ඒ අවුල තියෙනවා. ඒක හින්දා මම මේ විදිහට PHP කෝඩ් එක ලියාගත්තේ. CSS ෆයිල් එකේ දැන් line height එක හදලා ඉවරයි. මේකේ මම width එකක් දෙනවා 200ක විතර. font size 40 pixel. font family Roboto 40 වැඩි 20ක්
හරි 200 නෙම එක 300ක් වගේ දෙන්න. දීලා padding left කියලා දෙනවා. left කියන්නේ මොකද මේ පැත්තේ padding එකක් පොඩ්ඩක් තියාගන්න ඕන. ඒක දෙනවා 15ක් විතර. පික්සල් 15ක් විතර. හරි ඔන්න මේ විදිහට තව දෙමු 25. හරි ඔගේ. පිත් එක 400ක් විතර දීලා font size එක 30ක් වගේ කරමු. හරි. ඒක හොඳයි. මේක මම සම්පූර්ණයෙන් කැපිටල් කරනවා. Mr. D template හරි. ඔය විදිහට දැන් මම කලර් එක මාරු කරනවා white වලට. හරි මෙතනදී කියන්න ඕන දෙයක් තමයි දැන් මේ robot font එක මම දාගත්ත මේ font එක computer එකේ install කරලා තියෙන ඉඳනේ ඒ හින්දා මේ විදිහට කරන්න බෑ. මේක blog එකට දැම්මට පස්සේ ඒක හින්දා Google font වලට යන්න. Google fonts වලට ගිහිල්ලා ඒකේ search කරන්න robot කියලා. ආ robot එක මෙතනට එනවා. මේක ක්ලික් කරලා අපිට මේ font එක කියන්නේ medium font එක නම් ඕනේ. මේක select styles select දෙන්න. select these styles. මේකේ ඕන කරන font ටික ඔක්කොම select කරගන්න ඕගලන්ට. light font එක ගමු. ඒක මම කැමති font එකක්. ඒ වගේ ඕන ටික select කරගෙන embed වලට යන්න. embed වලට ගියාම ඔයගලන්ට පේනවා මෙතන coding එක තියෙනවා මේ link කරන file එක. ඒක මෙතනට දෙන්න. මෙන්න මෙහෙම. එතන මොකද වෙන්නේ Google font එක ඔයගලන්ට attach වෙනවා. මේ විදිහට roboto කියන font එක මෙන්න මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක ඇතුලේ. එතකොට මේ විදිහට දුන්නාම මොකද වෙන්නේ කම්පියුටර් එකේ තියෙන roboto file එක නෙමේ online තියෙන file එක තමයි ඔය අර දැන් මේ load වෙලා තියෙන්නේ Google font එකේ තියෙන file එක. link කරලා තියෙන roboto font එක. එතකොට වෙන දැන් roboto එක install කරලා නැත්නම් කම්පියුටර් එකේ මේක font එක පෙන්වන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි Google font එකෙන් font එක attach කරගන්න ඕන අපේ template එකට. හරි. ඒක හරි මං හිතනවා මේක නිකන් ඝනකම් වැඩි වගේත් කියලා. මට ඕන නිකන් regular font එකත් ඒකත් add කරගන්නවා link එකට. link එක ආයෙ මාරු කරමු. මාරු කරලා මේකේ තියෙනවා roboto regular වෙන්න ඇති. මෙහෙම කියලා කියන්නේ හරි. sorry. හරි යනවා. ඒ font එකේ විදිහට නම් පාවිච්චි කරන්න පුළුවන් අපිට. හරි ඊට පස්සේ මේ මෙනු එක හදාගන්නත් ඕන. මෙනු එක හදාගන්න මෙහෙමයි මගේ අයිඩියා එක තියෙන්නේ. මේකේ මේ width එක තියෙනවනේ 200ක් කියලා. එතකොට මේ පැත්තෙන් මේ බටන් එකත් මම දානවා මෙතනට view demo කියන එකක් දානවා. template එකක් නේ අපි හදන්නේ. එතන වෙන මොකක් හරි sign in වගේ බටන් එකක් අපිට ඒක දෙන්න පුළුවන්. ඒ බටන් එකත් අපි දාමු මෙතනට. div class btn1 කියලා button 1. මේක sign in කියලා අපි දෙමු. එතකොට ඔයගලන්ට පේනවා div tag එක පෙළට හිටින්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා div tag දෙකක් දුන්නොත් එක පෙළට හිටින්නේ නැහැ. ඒකේ default css ඒක තමයි විදිය. ඒකින්ද මොකද කරන්නේ මේක logo එක float left දෙන්න වෙනවා. එතකොට තමයි ඒක මෙතනට එන්නේ මේ sign in කියන div tag එක මේ පැත්තට එනවා. දැන් මට sign in කියන එක btn sign කියලා මොකෝ. අපි නම් මේවම දාගමු ඒක ලේසි වෙන හින්දා. ඔහොම ඊට පස්සේ මොකද කරන්නේ මේ btn sign එක float right කියලා දෙනවා. එතකොට ඒක right එකට float වෙනවා. ඊට පස්සේ මම අර විදිහටම height එක line height එක හදා ගන්න ඕන. line height එක නෙමෙයි line height එක අපි හදමු 60ට විතර. මොකද දැන් බටන් එක උස 80ම හිටින්නේ නැහනේ. උස 80ම හිටින්නේ නැහැ. මොකද 80ම ගන්න අපි ඒ අර අපි ගත්ත title box එක කියන්නේ අපි ගත්ත එක top box කියලානේ. ඒකේ උසමයි තියෙන්නේ. එතකොට ඊට අඩු වෙන්න ඕන. ඒකින්ද අපි මේකට ගමු 50ක් විතර. ඒතර 50යි 80 කියන්නේ උඩින් යටිනුයි 15 හිටින්න ඕන ඉඩ. ඒකින්ද මොකද කරන්නේ මේකේ height margin top එක කියනවා 15යි pixel කියලා.
මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක අපි ගමු කලර් එක. මෙන්න මේ කලර් එක. ඕක 193 179. RGB 183යි 179. හරි. ඔය විදිහට බටන් එක එනවා. බටන් එකේ අනිත් පැත්තට මාර්ජින් රයිට් එකක් දෙන්න ඕන 15යි කියලා. 15යි පික්සල්ස්. හරි. දැන් මේ බටන් එකේ උස වැඩි වගේ එකකින්ද මම මේක 40ට විතර දෙනවා. එතකොට මොකද වෙන්නේ? දෙපැත්තෙන් පහ පහ තව එකතු වෙන 20 20 මෙහෙම දෙන්නවා. හරි. දැන් බටන් එකේ width එක හදා ගන්න ඕන. width එක මම දෙනවා 120ක් විතර පික්සල්ස්. අන්න ඔහම ටෙක්ස්ට් එක අලයින් කරනවා center. හරි. ඊට පස්සේ border radius එකක් දෙනවා. border radius එක කියන්නේ අර curve වෙන්න අග මේ කොන් ටික edge ටික round up වෙන්න මේක මම පික්සල් 8යි පික්සල් විතර දෙනවා. එතකොට මොකද වෙන්නේ? පික්සල් 8කින් 8 ගානේ මේක round වෙනවා edge ටික. ඊට පස්සේ color එක මේකේ තියෙන color එක මොකක්ද කියලා බලමු. මේකේ color එක white මයි තියෙන්නේ. හරි. ෆොන්ට් එක තියෙනවා ෆොන්ට් family roboto වගේ දෙමු. හරි. ඒ විදිහට ෆොන්ට් එකත් අපි දැන් ඒකට ගත්තා. ෆොන්ට් එක අපි මේක light roboto light එක දෙමු. roboto light. හරි දැන් හොඳයි. ඊට පස්සේ දැන් මට පුළුවන් ඕනනම් මේකට shadow එකක් දෙන්න. ඒ කියන්නේ නිකන් මේ බටන් එක ඉස්සිලා වගේ පේන්න shadow එකක් දෙන්න පුළුවන්. ඒක අපි ගාව තියෙන image එකේ template එකට වැඩිය ටිකක් වෙනස් විදිහටත් හදමු. box shadow එකක් දීලා pixel 00 කියලා කියන්නේ මේ shadow එක මම එක පෙන්වන්නම් කොහොමද වෙන්නේ කියලා. 12 pixel RGB කියලා දාලා RGB කියන්නේ එතකොට red green blue වලින් නෑනේ. එතකොට 0.0 කියන්නේ black. එතකොට අගට ඒකක් දාලා තව කොමාවක් දාලා අගයක් දුන්නොත් ඒ අගේ වෙනස් වෙන්නේ එකේ ඉඳලා 0 වෙනකම්. කියන්නේ දශම ගණන් දෙන්න පුළුවන්. එතනින් කරන්නේ opacity කීයද කියලා හදන එක. 0.1 කියන්නේ 110යි. එතකොට opacity එක. RGBA 0.1යි. අපි 0.8ක් විතර දෙමු. එතකොට තමයි හරි. එතකොට තමයි අර shadow එක පේන්න ගන්න. shadow එක නැත්තම් මදි. මෙතන pixel ගාන මම 5යි 5 දුන්නොත් මොකද වෙන්නේ? shadow එක පල්ලෙහාට යනවා. මෙන්න මේ විදිහට. ඍණ ගණන් දුන්නොත් උඩට යනවා. උගන්න කැමති ගානක් දීලා කැමති පැත්තකට ඒකේ අර ලයිට් එකේ ඇන්ගල් එක වෙනස් කරගන්න පුළුවන්. මම මේක බිඳුව දීලා y එක 5ක් විතර දීලා මේක 0.4ට විතර දෙනවා. එතකොට ඔන්න ඔය විදිහට පල්ලෙහාට එනවා shadow එක පොඩ්ඩක්. 0.2යි 5ක් විතර දෙනවා. හරි ඔය වගේ. මේ මෙතන 12යි කියන්නේ කොච්චර ප්‍රමාණයකට මේක ස්ප්‍රෙඩ් වෙනවද කියන එක. පික්සල් දැන් 42කට ස්ප්‍රෙඩ් වෙලා තියෙන මම ඔක 12ට වගේ කලින් තිබ්බ ගන්න දෙනවා. හරි. දැන් මේක අනික මේක උඩට mouse එක ගෙනිච්චාම අපිට ඕන මෙහෙම කර හැකියි. මේකේ තියෙන දැන් මේ shadow එක තව අඩු කරමු. shadow එක අපි දෙමු 1.5ක් වගේ. ඊට පස්සේ මේ බටන් එක උඩට mouse එක ගෙනිච්චාම මේකේ shadow එක වැඩි වෙන්න ඕන. ඒ විදිහට අපි හදන්නේ. ඊට කලින් අපි cursor එකක් දෙමු point කියලා. එතකොට අර mouse එක නැතුව මේකේ hand එක වැටෙන්න ගන්නවා. මෙහෙම. හරි. ඊට පස්සේ ගන්නවා btn sign කියන එකම ඒකේ හුව කියලා දීලා මේ විදිහට ඒක ඇතුලේ කෝඩ් කරනවා. මේ කෝඩ් එක අමරගෙන ඒකේ box shadow එක 25ට දෙනවා. එතකොට මොකද වෙන්නේ? මේකේ හුව කරාම තමයි shadow එක වැඩි වෙන්නේ. ඒක හරියට පේන්නේ 3යි 5ක් විතර දීලා මෙතන 10ක් වගේ දෙමු. එතකොට පේන්නේ. හරි ඔයගොල්ලන්ට පේනවා ඒකේ shadow එක වැඩි වෙනවා. වැඩි වෙන එක අර එකපාර වෙන්නේ ඒක අර animate වගේ වෙන්නේ නැහැ. ඒකින්ද මොකද කරන්න ඕන? transition මේකේ box shadow එක විතරනේ මම ගන්න. ඒකින්ද box shadow කියලා දෙන්න පුළුවන්. box shadow කියන property එක තමයි එතකොට transit වෙන්නේ. 0.2s වගේ දෙනවා. එතකොට තප්පර 0.2කදී තමයි ඒක animate වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා එතකොට animation එකක් වගේ යනවා. එතන මෙතන all දුන්නොත් මොකද වෙන්නේ? අර මේක ඇතුලේ තව ලිව්වොත් අපි background එක මාරු වෙන්න කියලා දුන්නොත් background අපි red කියලා දුන්නොත් මොකද වෙන්නේ? all කියලා දුන්නොත් අර ඒ ඔක්කොම මාරු වෙනවා. ඒක all නැතුව box shadow විතරක් දුන්නොත් animate විදිහට වෙනස් වෙන්නේ අරක විතරයි.
අර ඔයගලන්ට පේනවා රතු වෙන එක එකපාරම වෙනවා. මොකද ෂැඩෝ එකේ වුණාට එන්නේ ඇනිමේට් වෙලා. ඒ විදිහට අපිට කැමති විදිහට ස්ටයිල්ස් ට්‍රාන්සිෂන්ස් මාරු කරගන්න පුළුවන්. හරි මට බෑග්ග්‍රවුන්ඩ් එක මාරු කරන්න ඕමනාවක් නැහැ. බොක්ස් ෂැඩෝ එක විතරයි ඔය විදිහට බටන් එක මම හදා ගන්නවා. හරි ඊට පස්සේ දැන් මං ගාව තියෙනවා මෙතන මේ තියෙන ෆොටෝ එකේ මෙතන ඉමේජස් සෙට් එකක් තියෙනවා මෙහෙම. සෝරි බටන් සෙට් එකක් තියෙනවා මෙනු එකක් උඩ. ඒක මම හදා ගන්න ඕන මේකේ ඉඩ තියෙන විදිහට. දැන් මේක ඉන්ස්පෙක්ට් එලිමන්ට් බැලුවොත් ඔයාලට පේනවා BTN sign එකට ඉඩක් ගිහිල්ලා තියෙනවා. BTN logo එකට අනවශ්‍ය විදිහට ඉඩ ගිහිල්ලා තියෙනවා නේ. ඒක අපි 300 විතර දෙමු. හරි ඔන්න ඔය වගේ. ඊට පස්සේ මේකට ඉඩක් ගිහිල්ලා තියෙනවා. මේකට 325යි මෙතනට 120යි. හරි. දැන් එතකොට මේකේ මැද්දේ මට බොක්ස් එකක් දාගන්න ඕන. ඒක තමයි ඊළඟට මම කරන්න යන්නේ. ඒක මම menu කියලා div class menu කියලා දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ මේක ඇතුලේ තමයි menu එකේ buttons ටික එන්න ඕන. මේ menu එකට මම CSS codings ලියනවා කොහොමද එන්න ඕනේ කියලා. මේකේ width එක තමයි වැදගත්. width එකට කලින් අපි height එක 80යි කියලා ලියගමු. 80යි. width එක අපි ගන්න ඕන මෙන්න මෙහෙම. කොහොමද මේ සම්පූර්ණ width එකෙන් අඩු වෙන්න ඕන මෙතන තියෙන කොටසයි මෙතන තියෙන කොටසයි. ඒක අපි calc කියන කෝඩ් එකකින් තමයි යන්නේ. calc කියලා අපිට පුළුවන් calculation එකක් දෙන්න මේක ඇතුලේ. CSS වල calculations වැඩ. මෙතන මම දෙන්නේ CI viewport width එකෙන් අඩු කරන්න ඕන. මොකද 100ට 100න් අඩු කරන්න ඕන. මෙතන width එක කීයද? 325 ධන 120. අපි බලමු හරියයිද කියලා. 325 120 කියන්නේ 455යි. so 445යි. 445යි පික්සල් කියලා දෙන්න ඕන. හරි. අවුලක් තියෙනවා. තව මදි. මේක float left දෙන්නත් ඕන. තාම මදි ඉඩ මදි මේක තව අඩු වෙන්න ඕන මං හිතන විදිහට. හරි 500 ගාණක් මං හිතන්නේ මේ 325 කියන්නේ අර මාජින් එක නැතුව එතකොට තව ඉඩ ඇහිරෙනවා. ඒකින්ද මේ වගේ ගාණක් ඇති මං හිතන විදිහට. හරි එතකොට මෙනු එක මේ වගේ මේ කොටුව ඇතුලේ තමයි ඩිස්ප්ලේ කරන්න ඕනේ. එතකොට මේක දැන් මෙනු එක මැද්දට වෙන්නත් ඕන. දැන් අපි ගාව තියෙන ඉමේජ් එකේ මේක මේ පැත්තේ මේ පැත්තේ ඉඩ හිටලා තියෙනවනේ. ඒක අපි කොහොමද කරන්නේ? දැන් මෙතන බලනවා icons කීයද දෙන 1 2 3 4 5යි. අපි මේකට 100 100 වගේ දුන්නා. අපි icons ටික හදාගනිමු ඉස්සෙල්ලා. div class m item කියලා ගන්නේ mitm කියලා ගන්නේ menu item එක කියන නම. ඒක කෙටි කරලා home about එහෙම යන්නේ home about services blog content. හරි එතකොට ඔයගොල්ලන්ට පේනවා div tag හින්දා සාමාන්‍ය විදිහට float left දීලා නැති හින්දා පල්ලෙහාටමයි එන්නේ. අපි m item කියන එක ඒකත් හදාගමු. mitm float left line height එක 80i pixels කියලා width එක හදාගමු 100ට විතර. width එක 100i pixels. හරි අපිට මෙහෙම දෙද්දි ඉඩ මදි. ඔය විදිහට 100 pixels වලට හැදෙනවා. මම inspect element වලින් මේක inspect element එක පල්ලෙහාට දාගන්න ලේසි වෙන්න. හරි මේක දැන් මේ විදිහට තියලා මම text එකත් align කරනවා center. font family එක දෙනවා roboto light. color එකක් දෙනවා white. හරි ඊට පස්සේ මොකද කරන්නේ? දැන්
මේක සෙන්ටර් කරගන්න ඕන. මේ තියෙන ටෙක්ස්ට් එක අපි සෙන්ටර් කරගන්න ඕන මෙතනට. මේ දෙපැත්තෙන් ඉඳ හිටින්න. ඒක කොහොමද කරන්නේ? අපි දන්නවා මෙතන 100 වෙන් වෙලා තියෙන්නේ 100 200 300 400 500යි. එතකොට අපි මේකේ width එක ගමු 500යි කියලා. මේකේ මෙනු එකේ width එක ගමු මෙහෙම දෙන්න නැතුව 500යි කියලා. ඒකයි කිව්වේ අර අපිට ටෙම්ප්ලේට් එක ලියන් ඇති සමහරවිට වෙනස් කරන්න වෙන වෙලාවල් තියෙනවා. මෙනු එකේ width එක 500 කියලාම ඇවිල්ලා තියෙනවා. දැන් මේකේ මාජින් එක තමයි වෙනස් විදිහට හදන්නේ. කියන්නේ මාජින් එකක් දෙනවා මේ පැත්තට. ඒක මේ කැල්කියුලේට් වෙලා හරියට බෙදලා මැද්දට එන්න ඕන. ඒක කරන්නේ කොහොමද? ඒක කරන්න මෙතන දෙනවා මාජින් left. මාජින් left කියන වම් පැත්තෙන් තමයි එතන මාජින් එක හිටින්නේ. අපි දන්නවා දැන් මේකට ගිය ඉඩ තියෙනවා 325යි. දැන් මෙතන තියෙන විදිහට logo එකේ width එක 300යි 25යි 325යි 325 මෙතනට ගිහිල්ලා තියෙනවා. මේ පැත්තෙන් ගිහිල්ලා තියෙනවා BTN sign එකට width එක 120යි. හරි එතන තමයි අවුල තියෙන්නේ 120යි margin right එක 20යි. එතකොට 140යි. 140යි මෙතන තියෙනවා 140යි 325ක් නේද? අපි ගාව තියෙන 140යි 325යි. ඔයගේ ඇඳගෙන තියෙන්නේ 325යි මෙතන 120 නෙමෙයි 140යි අනිත් පැත්තෙන් කියලා තියෙන ඉඩත් එක්ක. හරි ඒ දෙක එකතු කරාම එනවා 465ක්. එතකොට 465ක් අඩු වෙලා ඉතුරු ටිකෙන් තමයි අර දෙපැත්තෙන් අපි ඊඩ වෙන් කරන්න ඕන. ඒකේ 465කුත් නෙමෙයි දැන් 465න් 500ක් අඩු වෙන්නත් ඕන. දැන් අපි විත් එක ගත්තොත් මේ දෙක එකතු කරාම 465යි. අපි ඒක ලියමු ඉස්සෙල්ලා margin left එක calc 465ක් තිබ්බනේ pixel sorry virtual width එකෙන් අඩු කරන්න ඕන 465ක්. 465ක් අඩු කරාම මොකද වෙන්නේ? මේකයි අඩු වෙලා මේ දිග එනවා. ඊට ඒ දිගත් නෙමෙයි එන්න ඕන අපිට මේ 500ත් අඩු වෙන්න ඕන. 965ක් අඩු වෙන්න ඕන. අඩු වෙලා ඒක දෙකෙන් බෙදන්න. දැන් මේ කොටස තියෙන්නේ මේ කොටස තමයි දෙකට බෙදලා මේ භාගයක් මේ පැත්තට එන්න ඕන භාගයක් මේ පැත්තට ඉතුරු වෙන්නේ. මෙතනින් මාජින් එකක් හදන්න ඕන මේ දිග හොයාගන්න. මේකෙන් භාගයක් දිග හොයාගන්න. ඒක තමයි අපි මේ කැල්කියුලේෂන් එක කරන්න යන්නේ. ඉතින් ලේසිම ක්‍රමය තමයි මෙතන 50යි කියලා දීලා එතකොට width එකෙන් 50ක් අරගෙන 965 දෙකට බෙදලා 450යි ආසන්න වශයෙන් 450යි 470ක් වගේ දෙනවා. හරි 470 නෙමෙයි තව අඩු කරමු 490ක් වගේ. 490ක් මම නම් 520ක් විතර දෙමු. හරි. තව ටිකක්. හරි. දැන් මොකද වෙන්නේ අර විදියට කැල්කියුලේට් වෙලා තමයි ඒකේ හැදෙන්නේ width එක මෙන්න මෙහෙම ඔයගලන්ට පේනවා. දෙපැත්තෙන් සෙන්ටර් වෙන්න තමයි මේ මෙනු එකේ හිටින්නේ. මොකද අර calc code එකෙන් CSS ඉලලා තියෙන හින්දා. හරි ඒ විදිහට අපිට පුළුවන් දැන් මේ image මේ menu items ටික මැද්දට සෙන්ටර් කරගන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද කරලා තියෙන්නේ කියලා. මෙතන මට හිතෙන විදිහට මෙන්න මේක තව box එකකට ගන්න වෙයි. මේ තියෙන ඔයගලන්ට පේනවා මේ content එක සම්පූර්ණයෙන්ම මොකද වෙලා තියෙන්නේ නිකන් මැද්දට වෙලා තියෙන දෙපැත්තෙන් ඉඩ හිටලා. එහෙනම් මම මොකද කරන්නේ? මෙතන තව දැන් මේ top box එකනේ මේ තියෙන්නේ. ඊළඟට එන code එකනේ. ඊළඟට එන දැන් මෙතන top box එක එක ඇතුලේ top box එක තිබ්බා. මෙතන මේක මෙතන වෙනම කොටසක් එනවා. එතකොට ඒක මම ගන්නවා. ඒකෙත් class එකක් ලියනවා. මේක මම දානවා main box කියලා. හරි. ඊට පස්සේ ඒකේ CSS ලියනවා මාජින් එක මට දෙන්න මාජින් එක නේද මම පැඩින් ගන්නකො පැඩින් මට දෙන්න පුළුවන් මෙන්න මෙහෙම මුලින්ම টොප් එකෙන් එහෙම අතර මාජින් left මාජින් right දෙන්න නැතුව පැඩින් left පැඩින් right දෙන්න නැතුව මෙහෙම දෙන්නත් පුළුවන් එකපාර උඩින් ගන්නවා pixel 100යි ඊට පස්සේ තියෙන්නේ මුලින්ම top ඊළඟට right එක ඒකට මම pixel 100ක් දෙනවා යටින් 50 pixel දෙනවා ආයි 100 pixel දෙනවා එහෙම දුන්නාම මොකද වෙන්නේ දැන් මම මේකේ මේ background එකක් දීලා බලන්න sorry margin එකම දෙමුකෝ margin දීලා මේකට background එකක් දීලා බලමු කොහොමද මේක center වෙන්නේ කියලා background එකක් දෙනවා
white කියලා. හරි. inbox class මේකේ height එකක් අපි දෙන්න ඕන. height එක 400 pixel වගේ දෙමු. හරි ඔයගලන්ට පේනවා මෙන්න මේ විදිහට box එක එනවා. දැන් මෙතන අවුලක් තියෙනවා. දැන් අපි height එක වෙනස් කරද්දී කියන්නේ height එක දැන් මේකේ window එක අනුවනේ වෙනස් වෙන්නේ. කොහොම තියෙද්දි ගානට මේ box එක ඇතුළෙම තියෙනවා. මේක පොඩි කරාම පෙන්වන්නේ නැහැ හරියට. ඉතින් අපි ඒක මොකක් කර ක්‍රමයකින් හදා ගන්න ඕන. මම මේක උඩටත් 50යි කියලා දෙනවා. එතකොට 50 100 යන හින්දා මට එකක් විතරක් මෙහෙම දෙන්නත් පුළුවන්. එතකොට අර ඒ පැටර්න් එකම තමයි යන්නේ 50 100. එතකොට බොටම් එකයි ලෙෆ්ට් එකත් 50 100ම තමයි වැටෙන්නේ. ඔටෝමැටිකලි වැටෙන්නේ. හරි. මෙන්න මෙහෙම. දැන් මට මේකේ height එක හදා ගන්න ඕන calculation එකෙන්. මොකද මම මෙතන height එක ගත්තේ 75 viewport height කියලානේ. එතකොට මම කරන්නේ මොකද්ද මේකේ height එක හදා ගන්නවා. cal 75 viewport height එකකින් අඩු කරනවා 200ක් විතර pixel. හරි. ඔන්න ඔය විදිහට height එක එනවා. දැන් මේකේ මම ඔයගලන්ට පේනවා මේක full screen දාද්දි size එක වෙනස් වෙනවා. height එක window එකේ. එතකොට ඒකේ size එක ඒකට අනුව වෙනස් වෙනවා. ඒ විදිහට අපිට පුළුවන් අර height එක window එකට අනුව වෙනස් වෙන්නේ මේ CSS code වලින් ලියා ගන්න. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ මම මේ background එකක් දාගත්තේ මට මේකේ size එක කොතනටද align වෙලා තියෙන්නේ කියන එක බලාගන්න. ඒක අපි පස්සේ අයින් කරමු. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට පේනවා දැන් මෙතන තියෙනවා මේ image එකක් දාලා මම මේ image එක දාන්න යන්නේ නිකන් circle එකක් දානවා. හරි අපි circle එක දාන්න කලින් මෙන්න මේ text එක දාලමුකෝ. ඒකට මම tag දෙකක් ලියා ගන්නවා මෙන්න මේව. tag එකක් ඒ කියන්නේ මේක දැන් දෙකට වෙන් වෙලානේ තියෙන්නේ මේ කොටස එකක් මේ කොටස එකක් කියලා. ඊට පස්සේ ඒකින්ද මම මෙතනින් section 1 කියලා එකක් ගන්නවා. section 2 කියලා එකක් ගන්නවා. section 1 කියන class එක width එක මම දෙනවා මෙතනත් අර calculation වලින්ම යන්න ඕන. මොකද දැන් අපි viewport එකෙන් ගත්තේ. ඒකින්ද calc ci virtual viewport width minus කියලා cn අපි 50න් කියලා ගමු. ඒතකොට භාගෙන් ඉන්නේ 50න් තව 200ක් pixel විතර අඩු වෙන්න අපි දෙමු. height එක දෙන්න ඕන. මේ height එකම අපිට ගන්න පුළුවන්. ඔන්න හරි. එතකොට මොකද වෙන්නේ මෙන්න මේ වගේ ඒ section එක මේ කොටුවට විතර මෙන්න මෙතන ඔයගලන්ට පේනවා මේ highlight වෙලා තියෙන නිල් පාටින් ඒ කොටස විතරක් එතකොට අල්ල ගන්නවා. ඕනනම් අපිට මේක 200 නැතුව අපිට පුළුවන් 200 නැතුව මෙතන 100 වගේ දීලා ඔය විදිහට ඊට හදා ගන්න. හරි. ඊට පස්සේ මොකද කරන්නේ section 2 එකක් ගන්නවා. 2 එක දැන් මේ දෙකම මේක float left අරක float දෙවෙනි එක right. ඔන්න ඔය විදිහට. එතන මොකද වෙන්නේ section 2 එක මේ පැත්තේ section 1 එක මේ පැත්තේ. හරි. ඊට පස්සේ මොකද කරන්නේ මෙතන section 1 එක ඇතුලේ title එකක් තියෙනවා. දැන් ඔයාලට පේනවා මේකේ image එක ගත්තොත් මෙතන title එක තියෙනවා, මෙතන paragraph එකක් තියෙනවා. ඒකින්ද class s1 title කියලා දෙනවා. s1 title s1 title s1 para. හරි. මේකට තමයි text එකයි title එකයි දෙන්න ඕන. මම ඒකට මොනවා හරි මෙහෙම ගන්නවා HTML ඉන් කියලා අරගෙන මේ තියෙන වෙබ්සයිට් එකක නිකන් පැරග්‍රාෆ් එකක් ගමු. ටයිප් කරන්න වෙලා යන හින්දා මෙන්න මේ වගේ ටෙක්ස්ට් එකක් ගමු. හරි. ඔය විදිහට මොකද වෙන්නේ? එතකොට මේ ටෙක්ස්ට් එක ඒක ඇතුළට එනවා. දැන් මට මේක හදා ගන්න ඕන ගානට මේක අර මේකේ පෙන්නන විදිහට කොහොමද ඒක හදාගන්නේ? මේකේ ටයිටල් එක ගන්නවා. ටයිටල් එකේ
කෝඩින්ග්ස් ලියනවා. ලයින් හයිට් එක මම දෙනවා 80ක් විතර. මොකද ටයිටල් එකකින් හින්දා ෆොන්ට් සයිස් මට ඕන පුළුවන් අර ලෝගෝ එකේ තියෙන ස්ටයිල්ම ගන්න. මෙන්න මෙහෙම. ඒක අරගෙන ඒකේ මේ ෆ්ලෝට් කියන එක අයින් කරමු. ෆ්ලෝට් කරන්න දෙයක් නැහැ. හරි. ඒකේ පේන්නේ නැත්තේ අර බෑග්ග්‍රවුන්ඩ් එකකින්ද බෑග්ග්‍රවුන්ඩ් එක අපි දැන් අයින් කරත් ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් මේ විදිහට ටෙක්ස්ට් එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? S1 title තියෙනවා. S1 para කියලා දෙමු. ඒකේ අර අපිට ඕන කරන ටික අපි ගමු. කලයක ඕන රොබෝටෝ රෙගියුලර් නෙමෙයි මේක ලයිට් එක අපි දෙමු එතනට. හීනි ෆොන්ට් එක. හරි. පැඩින් ලෙෆ්ට් එකක් ඕනේ නැහැ. මේක මෙතනත් අයින් කරමු පැඩින් ලෙෆ්ට් එක. ඔන්න ඔය විදිහට. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවනේ දැන් ටෙක්ස්ට් එක මේ පැත්තට ගිහිල්ලා තියෙන්නේ. ඒක ටෙක්ස්ට් එක අලයින් කරන්න ඕනේ ජස්ටිෆයි. කියන්නේ අර පැරග්‍රාෆ් එකක් යන විදිහටම දෙන්නේ. ටෙක්ස්ට් අලයින් එක ජස්ටිෆයි කියලා දෙන්න. හරි. එතකොට මේ දෙපැත්තට අලයින් වෙනවා. හරි. ඊට පස්සේ මේකේ ෆොන්ට් සයිස් එකත් අපිට පුළුවන් තාම ටිකක් ලොකු කරන්න අවුලක් නැහැ. 20 පික්සල් වගේ දෙමු. ඔන්න ඔහොම. හරි. ඊට පස්සේ මෙතනට ඕනේ ඉමේජ් එකක් දාගන්න. අර මේක ඇතුළටයි එන්නේ. ඒ කියන්නේ section 2 මේකේ class S2 img කියලා දෙමු. S2 img ඒක class එක. S2 img මේකේ width එක ගත්තොත් අර තියෙන width එක මේක අපි width අයින් කරමු තියෙනවා. width එක හරි මේ තියෙන section 1 එකේ width එක තියෙන එක අපිට ගන්න පුළුවන් මෙතනට. මොකද ඒ width එකමයි තියෙන්නේ. ඒකෙන් 100ක් නෙමෙයි අපි අඩු කරමු 200ක් විතර අඩු කරමු. 200ක් අඩු කරමු. 200ක් අඩු කරලා height එකත් ඒකම දෙමු. හරි. ඊට පස්සේ ඒකේ background එක දෙමු white. ඔන්න ඔහොම. හරි අවුලක් තියෙනවා මේකේ. මොකක්ද අවුල කියලා අපි බලමු. මේක මම හිතන්නේ මදි තව පොඩි වෙන්න ඕන. මේක float right දෙන්න ඕන. ඉන්ස්පෙක්ට් එකේ අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. section 2 එක තමයි section 2 එක පල්ලෙහාට ගිහලා. හරි. section 1 එකට හරි මේකේ අවුල තියෙන්නේ මේකේ width එක හරියට ඇවිල්ලා නැහැ section 1 එකේ section 2 එකේ. width එක අපි 200න් 200 වගේ අඩු කරමු. හරි. ඔයගොල්ලන්ට පේනවා දැන් හරියට ඇවිල්ලා තියෙනවා. මේකේ ඕනනම් අපිට මේකෙන් 100ම තියලා මේකෙන් 300ක් වගේ අඩු කරන්නත් පුළුවන්. එතකොට මොකද වෙන්නේ මේකේ size එක තව එනවා. මේ පැත්තෙන් ඉඳ හැදෙනවා. හරි. දැන් අපි ගාව මේ circle එකත් අපිට පුළුවන් round කරන්න අර විදිහට border radius එකෙන්. මේකේ දැන් width එක තියෙනවනේ මේ වගේ ගානම අපිට හින්දා මේකම දෙන්න පුළුවන් මෙතන border radius එක විදිහට. එතකොට ඒ තරම් ප්‍රමාණයක් මේක round up වෙලා එක circle එකම වෙනවා කෙලින්. හරි. width එක තව මෙතන 300ක් අඩු වුණු කර අපි 250ක් වගේ අඩු කරමු. එතකොට තව circle එක ලොකු වෙනවනේ. ඔන්න ඔය විදිහට. හරියන්නේ නැති වෙයි. හරි. ඒ විදිහට අපි සර්කල් එකත් එතනට දාගත්තා. සර්කල් එකේ තව දැන් මේකේ මෙහෙම එකක් තියෙනවා. සර්කල් එක හරිය මැද්දට නෑ වගේ. මේ පැත්තටනේ තියෙන්නේ. අපි ඒකට වෙනස් විදියක් කරමු. මේක display inline block කියන එක දෙමු. inline block. එහෙම දුන්නාම මොකද වෙන්නේ? මේක center tag එක වැඩ කරනවා මේකට. මේක ඒතකොට float left float right දෙන්න ඕනේ නැහැ. මේ tag එක අපි දාමු center එකක් ඇතුළට. center tag එකක් ඇතුළට දාමු. හරි. ඒතකොට ඒක center වෙනවා. හරි. දැන් මොකද වෙන්නේ? දැන් අපිට පුළුවන් ඕනනම් මේ බටන් එකක් මෙතන දාගෙන අර බටන් එකම අපිට ගන්න පුළුවන් ස්ටයිල් ටික අර පැරග්‍රාෆ් එකේ යටට මේ බටන් එක තියෙන කොහොමද? මේ තියෙන බටන් එක. ඒ බටන් එකම පැරග්‍රාෆ් එකේ යටින් දාමු.
BTN sign නෙමේ BTN 1 කියලා ගමුකෝ. ඒකේ මොකක් කියලා තියෙන්නේ read more කියලා. හරි. read more කියනවා දාමු එතන. එතකොට මේකේ BTN sign කියන එකේ මෙන්න මේ කොටස ගන්නවා. අරගෙන මේකේ float right කියන එක අයින් කරන්න. ඒක float left දෙන්න. හරි BTN sign එක BTN 1. හරි. BTN 1 එකත් හරි ආවා. අපි ඒකට ඕන නම් තව width එක දීලා font size ටිකක් අඩු කරමු. font size තියනවාද? font size නැත්නම් font size එක අඩු කරමු. 13 pixel වගේ දෙමු. width එක 180ක් විතර දෙමු. හරි 180 වැඩි 130යි. හරි ඔහොම දෙමු. ඊට පස්සේ තව බටන් එකක් හදා ගන්න ඕන. ඒක ස්ටයිල් වෙනස්. අපි ඒක BTN 2 කියලා ගමු. BTN 2 කියලා ගත්තා. ඒකේ එන්නේ කොහොමද? our services කියලා. our services. හරි. ඒකේ ස්ටයිල් ටිකකුත් අපි ලියමු. මේකේ මේකක් අරගෙන අපි වෙනස් කරන්න තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් දෙන්න ඕනේ නැහැ. ඒතකොට බෑග්ග්‍රවුන්ඩ් එක ට්‍රාන්ස්පරන්ට් වෙනවා. ඔන්න BTN 2 ඔන්න ඔය විදිහට. ඊට පස්සේ ඒකට බෝඩර් එකක් දෙන්න ඕන. බෝඩර් 2 pixel solid #FFF කියලා. එතකොට මොකද වෙන්නේ? ඒකට බෝඩ් එකක් මෙන්න මේ විදිහට වැටෙනවා. හරි මේ බටන් එක ඒ විදිහට දැම්මා. හරි තව මෙතන about එකක් තියෙනවා. ඒකත් මේ paragraph එකේ විදිහටමයි යන්නේ. මට පේනවා දැන් වීඩියෝ එක නම් පැයක් විතර දික් වෙලා තියෙනවා. මම හිතනවා මෙතන නැවතුත් හොඳයි කියලා. මේ විදිහට අපිට පුළුවන් ටෙම්ප්ලේට් එකක් ඩිසයින් කරගන්න අපේම කියලා. මම ඔයගොල්ලන්ට දැන් මෙතන මේ වෙබ් එකේ ඉන්ටර්නෙට් එකෙන් ගත්ත ෆ්‍රී ටෙම්ප්ලේට් එකක ඉමේජ් එක බලන්න කරලා පෙන්නුවේ. මේක සාමාන්‍යයෙන් ටෙම්ප්ලේට් එකක් ලියන්න එකපාර බෑ. ඒක එඩිට් කරද්දි මීට වැඩිය තව වෙලා යනවා. මොකද කෝඩ් එක ලියනවා සමහරවිට ඒක හරි නෑ වගේ අයින් කරනවා. ඒ වගේ වැඩ ගොඩක් වෙන හින්දා මම මේ ඉන්ටර්නෙට් එකෙන් ගත්ත ටෙම්ප්ලේට් එකක්ම පොඩ්ඩක් ඔයගොල්ලන්ට කරලා පෙන්නුවේ. අපි ඒ විදිහට හදාගන්නේ කොහොමද කියලා. මෙහෙම කරන එකේ වාසිය තමයි අපිට ප්‍රැක්ටිස් වෙන්න පුළුවන්. අනිත් එක මේ ටෙම්ප්ලේට් එක දැන් මගේ ඔළුවට යනවනේ මම මේ කෝඩ් කරාම. එතකොට ඊළඟ පාර මම වෙබ් එකක් ඩිසයින් කරන්න යනකොට මගේ අයිඩියා එක ඔළුවේ තියෙනවා. එතකොට සමහරවිට මේ තියෙන වෙබ් එකේ සමහර තැන් සෙග්මන්ට්ස් මගේ ඔළුවේ තියෙන හින්දා අර අලුත් නිර්මාණයට ඒවත් පාවිච්චි කරන්න හිතෙන්න පුළුවන්. මේ කියන්නේ මේ කලර්ස් ලස්සනයි, මේ විදිහට දැම්මොත් ලස්සනයි කියලා. ඒ එක එක ටෙම්ප්ලේට් අපි දකින්න තමයි අලුත් ටෙම්ප්ලේට් ලියන්න අපිට අයිඩියාස් එන්නේ. ඉතින් ඒ විදිහට ඔයගොල්ලෝ මේ ටෙම්ප්ලේට් නිකම්ම ඩවුන්ලෝඩ් කරලා ඔයගොල්ලන්ගේ බ්ලොග් එකට හරි වෙබ් එකට හරි දාගන්න නැතුව try කරලා බලන්න. වෙබ් ඩිසයිනින් වලට ආසාවක් තියෙනවා නම් මේ වගේ ඩිසයින් කරලා බලන්න. ඉතින් මේ ටෙම්ප්ලේට් එක අපි මේ අර අලුතෙන් හදපු බ්ලොග් එකකට දාලා බලමු. මම මේක ඉමේජස් දැම්මේ නෑ. ඉතින් මේ ඉමේජස් දැම්මම තව මේක වැඩේ වෙලා යන හින්දා මේකට පේස්ට් කරමු. සේව් කරලා බලමු. හරි ඒ විදිහට අර කිසි ප්‍රශ්නයක් නැහැ. ටෙම්ප්ලේට් එක එනවා. මේකේ සෝස් එක බලුවොත් අර විදිහටම සෝස් එක අපි ටයිප් කරමු තියෙනවා. ওই විදිහට තමයි මගේ හුඟක් පර්සනල් බ්ලොග් මම ඩිසයින් කරලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම බ්ලොග් එකේ තීම් එක අයින් කරලා අපේම තීම් එක දාලා හරි. ඉතින් තව දෙයක් කියන්න ඕන. මම දැන් මගේ අර බ්ලොග් එකේ පෙන්නවා මේකේ ප්‍රොජෙක්ට්ස් ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න මේකේ කොහොමද කියලා. තව IT ඉගෙන ගන්න ආසයට මේකේ කෝඩින්ග්ස් තව ඉගෙන ගන්න ආසයට ඇප් එක තියෙනවා. ඇප් එකත් අරන් බලන්න. ඇප් එක හොඳද නැද්ද කියන්නේ ඉතින් මට කියන්න බෑ. ඒක ඔයගොල්ලෝ තමයි තීරණය කරන්නේ. මේක රේටින් විදිහට නම් ටික හොඳයි වගේ. මොකද හුඟක් දෙනෙක් හොඳයි කියලා තියෙනවා. ඔයගොල්ලෝ ඇප් එක අරගෙන බලන්න. Android අයට විතරයි තාම මේක තියෙන්නේ. ඒක ගැන කියන්න ඕන. මොකද මේකත් Android Studio වලින් නෙමෙයි මම කරලා තියෙන්නේ. මොකද මට Android Studio කරන්න මගේ කම්පියුටර් එකේ performance මදි. ඒකින්ද ඒ වැඩේ එතනින්ම නතර වුණා. ඒකත් මේ ඇප් එකක් ඩිසයින් කරේ වෙනම විදියකට. සමහර වල තිබ්බ මේ ඇප් එක ඩිසයින් කරේ කොහොමද කියන්නේ. ඒකත් වෙබ් ඩිසයිනින් වල JavaScript පැත්තෙන් කරපු එකක්. ඒ විදිහට ඇප් එකක් හදන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකේ කියලා දෙන්නම්.
ඕන ඇප් එක ගන්න ඇප් එකේ link එක මම description එකේ දීලා තියෙනවා වීඩියෝ description එකේ මම දාන්නම්. තව HTML series එක complete වෙලා තියෙන මම හිතන්නේ ඔයගොල්ලන්ට ඒක මම කිව්වා. HTML series එක මගේ ඇවිල්ලා ඉවරයි සම්පූර්ණයෙන්. ඉස්සරහට මම CSS JavaScript වගේත් කරන්න ඉන්නවා. ඒවල පොඩ්ඩක් බලන්න ඒවත් හොඳද කියලා කොහොමද කියලා ඔයගොල්ලන්ට තේරුම් ගන්න බැරි දේවල් තියෙනවා වීඩියෝ වල කමෙන්ට් කරන්න. මම ඒවට පුළුවන් විදිහට රිප්ලයි කරන්න. හරි මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැද්ද කියලා. ඉතින් මට ඔයගොල්ලන්ට කියන්න ඕන උනේ ටෙම්ප්ලේට් එකක් ලියනකොට උපරිම try කරන්න අලුත් අදහස් ගන්න තියෙන ටෙම්ප්ලේට් එකක් හරි කමන්න ඒක බලාගෙන කෝඩ් කරන්න කියන්නේ ඒක කොපි කිරිල්ලක්ම වෙන්නේ නැහැ. එතනින් මොකද ඔයගොල්ලෝ කෝඩින් එක බලන්නේ නැහැනේ. ඔයගොල්ලෝ ඒකේ තියෙන විදිහට කෝඩින් කරන්න හදන්නේ. සමහරවිට ඔයගොල්ලන්ට අයිඩියාස් නැති වෙන්න පුළුවන්. කොහොමද ටෙම්ප්ලේට් එකකට ඒකේ ඩිසයින් එකක් ගැන හිතන්නේ කියලා. මොකද හුඟක් දෙනෙක් දැන් අපි හිතුව චිත්‍ර කලාව වුණත් වෙන කෙනෙක්ගේ චිත්‍රයක් දිහා බලන් ඇඳලා තමයි පොඩ්ඩක් පටන් ගැම්මක් කරන්න පුළුවන් චිත්‍ර වලට බලාඳීම කියලා දෙයක් තියෙන්නේ. ඒ වගේ එතනදී අපිට එයාගේ දක්ෂතාවය ගන්න බෑනේ. එයාගේ ඇඳලා තියෙන රූපේ විතරයි අපි ඒක බලාගෙන අපිම අඳින්න ඕන. ඒ වගේ දෙයක් තමයි මෙතනදී ප්‍රැක්ටිස් එකට ඔයගොල්ලෝ කරන්න හොඳම දෙයක් තමයි ටෙම්ප්ලේට් අරගෙන ටෙම්ප්ලේට් එක බලාගෙන කෝඩ් කරන්න හදනවා. කෝඩ් එක බලන්න නැතුව. ඒකට අපේ විදිහට තමයි කෝඩ් කරන්නේ. අනික මේ කෝඩ් එක එතකොට අපිට ප්‍රැක්ටිස් වෙන හින්දා මේ දේවල් මේ කෝඩ් කරපු කොටස් අර අපේ අලුතෙන් හදන ටෙම්ප්ලේට් එකකට උනත් දාගන්න පුළුවන්. මොකද ටෙම්ප්ලේට් එක ඩිසයින් කරනකොට සමහරවිට හිතට එනවා අයිඩියා එකක් ලස්සන ටෙම්ප්ලේට් එකක් කියලා. ඊට ඩිසයින් කරද්දි හිතනවා මේක හරි නෑ වගේ කියලා. ඉතින් තනින් තනින් වෙනස් කරනවා. ඒකට ටෙම්ප්ලේට් එකක් හදනවා කියන්නේ දවසක් විතර ගෙවෙන වැඩක්. හරි ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. තව වීඩියෝ බලන්න දිගටම channel එකේ ඉන්න. හරි එහෙනම් ගිහින් එන්න.